සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මං ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්තිකෝ බ්‍රාහ්මන තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන දස පසාදනීයා ධම්මා අක්ඛාතා යස්මින්නෝ ඉමේ ධම්මා සංවිජ්ජන්ති තී. ශ්‍රද්ධා සම්පන්න කාරුණික සුපින්වත්නි, අදත් මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ පින්බර දායකත්වය ලබා දෙනවා මියගිය පී සැයිලින් මෑණියන්ගේ දූදරු පිරිස, බෑනා, ලේලිවරු, මුණුබුරු මිනිබිරියන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින් මේ උතුම් දේශනාව සඳහා දායකත්වයේ දරන පින්වත් ඔබටත් තථාගත ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නට මේ දේශනාවත් තමන්ගේ ජීවිතේටම ශක්තියක්ම වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරන්න කැමැතියි. අද අපේ දේශනාව සඳහා මා පාදක කරගත්ත ගාථා පාඨය මජ්ක්‍ධිම නිකායට අයත් සූත්‍ර කොටසක් තමයි පින්වත්නි ඔබට මුලින්ම ශ්‍රවණය කරන්නට ලැබුණේ. ගෝපක මොග්ගල්ලාන කියන සූත්‍ර කොටසෙහි කොටසක් අද ඔබ මේ විදිහට ශ්‍රවණය කරන විට ඊට අනුකූලව අවශ්‍ය කරන ධර්ම කාරණාවන් පැහැදිලි කරලා දෙන්න තමයි අපි සූදානම් වෙන්නේ. මේ දේශනාව සිද්ධ කරන්නට මත්තෙන් යම්කිසි කාරණාවක් පින්වත්නි සඳහන් කරන්න අවශ්‍ය වෙනවා. අප දන්නවා මේ බෞද්ධ ලෝකයේ තුල අපේ ජීවිතයේ තුල බොහෝ වෙලාවට අපි විවිධ වත්පිළිවෙත් ඒ වගේම විවිධ ආගමික වැඩසටහන් සඳහා සහසම්බන්ධ වෙනවා. මේ දිනවල සමහර වෙලාවට අපේ නිවෙස්වල ජීවත් වෙන වැඩිහිටි අම්මලා තාත්තලා ඒ පිළිබඳ තරම්ම දැනීමක් අවබෝධයක් නැති වුණත් සමාජ මාධ්‍ය ජාලා තුල මේ දින දිග තුනක් ඇතුළතෙහි ප්‍රධාන වශයෙන් කතා කරන මාතෘකාවක් බවට පත් වෙලා තිබෙනවා. ඒ තමයි රුවන්වැලි මහා සෑයට කිසියම් කෙනෙක් කරපු පූජාවක් පිළිබඳව. ඒ පූජාව තමයි සයනාසන පූජාව. එහෙම නැත්නම් නිදා ගැනීම සඳහා අවශ්‍ය කරන ආසන පූජාවක්. මේ පූජාව පිළිබඳව විවිධ සමාජ මාධ්‍යවල බොහෝ දී කතා වෙනවා. ඇතැම් කෙනෙක් පින්වත්නි අපිට පේනවා අය දැඩි ලෙස විවේචනයට ලක් කිරීමක් සිදු කරනවා. ඒත් සමගම සමහර ඇත්තන් ඒ වර්ණාවට ලක් කරලා තිබෙනවා. කොහොම නමුත් ඒ කාරණාව පිළිබඳව මේ දේශනාවේදී මා ඔබට යම්කිසි අදහසක් ඉදිරිපත් කරන්න කැමැතියි. නමුත් ඒ විවේචනයක් කිරීම හෝ සිදු කිරීම හෝ නොකිරීම කියලා කියන කාරණාව නෙමෙයි. අපට පේනවා අපේ ජීවිතයේ තුල, බෞද්ධ ජීවිතයේ තුල අපි බොහෝ දේවල් අපි අධ්‍යයනය කරන්නේ, ඔබට කියලා දෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ දේශිත ධර්මයට අනුකූලව. ඊට අනුගත විදියට අපට බොහෝ තේරි අපදානයන් පිළිබඳව, එහෙම නැත්නම් රහතන් වහන්සේලා පිළිබඳව, රහත් තෙරණීන් පිළිබඳව අපි බොහෝ වෙලාවට දේශනා කරනවා. මේ බොහෝ දේවල් වලදී අපි ඔබට අදහස් කරන්නේ ඔබටත් ඔබේ ජීවිතයේ තුල මේ කියන ගුණයන් නැති කර ගැනීම සඳහා අවශ්‍ය කරන මඟ විවර කරගන්නට. අපි දන්නවා අපේ බොහෝ දේශනාවල සඳහන් වන කාරණාවක් තමයි කිසියම් කෙනෙක් Tamanගේ සිත යම් තැනක පහදිනවාද, තෙරුවන් පිළිබඳව පහදීමක් ඇති කරගන්නවාද, ඒ තෙරුවන් පිළිබඳව පැහැදීමක් ඇති කරගන්නා තැන Tamanට ශ්‍රද්ධාව පිහිටවාගෙන ඒ අවශ්‍ය කරන ධර්ම කාරණාවන් එහෙම නැත්නම් අවශ්‍ය කරන පුද පූජාවන්
ඕනම දෙයක් සිදු කරන්න පුළුවන්කමක් තියෙනවා. අපේ ධර්ම මාර්ගයේ තුල අපි දන්නවා අපේ බෞද්ධ දර්ශනය කියලා කොටසක් තිබෙනවා. අප ගැඹුරු දර්ශනය පිළිබඳව පින්වත් අපි කතා කරනවා. ඒ ගැඹුරු දර්ශනය පිළිබඳව අපි කතා කරන්නේ ඒ තමයි අපේ නිවන් මාර්ගයට තියෙන එකම මාර්ගය විදිහට එක පැත්තකින් සඳහන් කරන්න පුළුවන්. තවත් පැත්තකින් ගත්තොත් සමත විදර්ශනා භාවනාවලදී විදර්ශනා භාවනාව වැඩිම කියලා කියන එක මේ නාම රූප ධර්මයන් පිළිබඳව බොහොම ගැඹුරින් හිතලා කල්පනා කරලා ඒ පිළිබඳව මෙනෙහි කිරීම ඒ තුළ තියෙන යථා ස්වභාවය දැකීම Tamanගේ නිවන් මාර්ගය සකස් කර ගැනීම සඳහා ප්‍රධානතම වැඩපිළිවෙළ විදිහට පින්වත්නි සඳහන් කරන්න පුළුවන්. ඊට අමතරව අපි දන්නවා අපේ ජීවිතයේ තුල නොඑක ආකාරයේ බැඳිච්චි වත්පිළිවෙත් සම්ප්‍රදායක් තිබෙනවා. එය මේ ශාසන ඉතිහාසයේ තුල අපි බොහෝ කාලයක් තිස්සේ එදා සිටම අපි දැකපු කාරණාවක්. ඒ කාරණාව තමයි අපි බෞද්ධ ජීවිතය සෑම වෙලාවක් තුලදීම ගමේ පන්සලේ ඉන්න ස්වාමින් වහන්සේලා සමග එහෙම නැත්නම් ගමේ දායක පිරිසත් සමග ඒ වත්පිළිවෙත් තුළ නිරත වීම. මේක අපේ රටට ආවෙනික වූ සංස්කෘතියක් සම්ප්‍රදායක්. අපේ රටේ අවුරුදු දහස් ගණනක් තිස්සේ අපේ ලංකාවේ හැදිච්ච සම්ප්‍රදායක් තිබෙනවා. මිනිසුන්ගේ ජන විශ්වාසයන් තිබෙනවා. ඒත් එක්කම සාරධර්ම තිබෙනවා. මේ බොහෝ දේවල් වල මිනිස්යාගේ ජීවිතයට හානියක් නෙමෙයි සිද්ධ වන්නේ. අපේ ජීවිතයට අපි හානියක් වෙනවා නම් තවත් කෙනෙකුගේ ජීවිතයට හානියක් වෙනවා නම් යම් කිසි ක්‍රියාවක් සිදු කළාට පස්සේ අපි එතනදී ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න අවශ්‍ය වෙනවා. කිසියම් කෙනෙක් කරන ක්‍රියාවක් තුළින් අපි දන්නවා තවත් කෙනෙකුට හානියක් වෙන්නේ නැත්නම් ඒ පුජ්‍යලයාගේ සුභසිද්ධිය සඳහා එක හේතු වෙනවා නම් අපි ඒ පිළිබඳව විශේෂ අනුකම්පාවක් එහෙම නැත්නම් විශේෂ අවධානයක් යොමු කරන්න අවශ්‍ය වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේම මේ ලෝකයේ තුල ජීවත් වන මිනිසු විවිධ මානසික මට්ටම් වලින් විවිධ ඥානයන්ගෙන් යුක්තයි. අපි හැම කෙනෙක්ම එකම ස්වභාවයකින් යුක්ත වෙත්තේ නැහැ. කෙනෙකුට මේ ධර්මය එක බුදුබණ පදයක් ඇහෙන විටම Tamanට ධර්ම මාර්ගයේ පැහැදෙනවා. ඔබ දන්නවා පංචශීල සමාදානයේ රහතන් වහන්සේ අවුරුදු 5ේදී රහත් ඵලයටපත් වෙන්නේ. මොකද හේතුව පෙර සසර පුරුද්දටම සසර පුරාවටම ඒ ධර්මයේ වඩලා තිබෙනවා. ඒ නිසා අවුරුදු 5ේදී වුණත් කෙනෙකුට මගඵල ලබන්නට හැකියාවක් තිබෙනවා. මොකද හේතුව ඒ අවශ්‍ය කරන ස්ථානයේදී Tamanගේ හිත ඒ විදිහට පිහිටලා තිබෙනවා. සංසාරේ පුරුදු කරගෙන තිබෙනවා. සමහර ඇත්තන්ට අපි කොයිතරම් ගැඹුරු ආකාරයකට ධර්මයේ දේශනා කළත් සමහරවිට බොහොම ගැඹුරින් අපි වචන පාවිච්චි කරලා ධර්මයේ දේශනා කළත් ඒ ධර්මයේ සමහර ඇත්තන්ට තේරුම් ගන්නට හැකියාවක් ඇත්තේ නැහැ. ඒත් ඔවුන්ට ඔවුන්ගේ සිත් තුළ ශ්‍රද්ධාව උපදවාගෙන ඉන්ද්‍රියන්ගේ සංවරශීලී ස්වરૂපයක් ඇති කරගෙන තමන්ට ආධ්‍යාත්මික වශයෙන් ශක්තියක් ඇති කරගන්න පුළුවන් යම් යම් ක්‍රමෝපායන් තිබෙනවා. අපි කොච්චරද කොටිම සඳහන් කරනවා නම් අඩුම තරමින් ලෞතර බුදුරජාණන් වහන්සේ පිළිබඳව බුද්ධානුස්සතියක් හෝ කිසියම් කෙනෙකුට වඩන්නට හැකියාවක් තිබෙනවා නම් ඔවුන්ටත් මේ ශාසනය තුල මගඵල නිවන් ලබා ගන්න පුළුවන්කමක් තිබෙනවා. මම ඔබට මුලින් සඳහන් කළේ අර රුවන්වැලි මහා සෑය අභියස බොහෝ වෙලාවට අපි දැක්කා ඊටමත් අලංකාර විදියට ඒ වගේම ප්‍රේමනාප විදියට ඒ සයනාසන සකස් කරලා ඒ වගේම ඊට අවශ්‍ය කරන මුතු කුඩ සාහනිකු සිළු දේවල් සකස් කරලා ළඟට භික්ෂුන් වහන්සේ කෙනෙකුට එහෙම නැත්නම් වෙනත් කෙනෙකුට ආර්ය උතුමන් වහන්සේ කෙනෙකුට අවශ්‍ය කරන මූලික පහසුකම් ටික සකසලා තිබුණා. මම එතනදී පින්වත්නි වැරද්දක් දකින්නේ නැහැ. හේතුව කුමක්ද? Tamanගේ හිත තුළ Tamanට යම්කිසි ක්‍රියාවක් කරන්නට හිතුණා නම් කල්පනා කළා නම් මං හිතන්නේ ඒක ඔහුගේ ශ්‍රද්ධාව තුළ පිහිටවාගත්ත දෙයක්. ඒ නිසා අපිට ලෝකේ ඉන්න මිනිස්සු කරන කියන දේවල් පිළිබඳව අපි විවේචනය කරලා ඒ පිළිබඳව දේශසහගත සිත් ඇති කරගන්නවට වඩා අපි ඒ කරන ක්‍රියාව පිළිබඳව සානුකම්පිත විදිහට බලලා අපිට හිතින් අනුමෝදන් වෙන්න පුළුවන් නම් ඒක කොච්චර වටිනා කාරණාවක්. ඉතිහාසයේ තුල අපිට පේනවා මේ විදියට මහා පුද පූජාවන් සත්කාර සම්මාන කරපු කුජලයන් ඕනතරම් අපිට ශාසන ඉතිහාසය තුළ සොයා ගන්න පුළුවන්. ඔබට ඒ නිසා මම කාරණා දෙකක් මෙතනදී අද මේ දේශනාව ආරම්භයේදීම සඳහන් කරන්න කැමතියි. එකක් තමයි මේ පංච දීපිකා අපදානය කියලා කියන මේ අපදානය. එහෙම නැත්නම් රහත් ත්වයට පත්වෙච්ච කෙනෙක් Tamanගේ ජීවිතයේ ආවර්ජනය කිරීමක් සිදු කරනවා. බලන්න මම මේ කාරණා දෙකක් ඔබට සඳහන් කරනවා. එතකොට අපට පේනවා ඉතිහාසයේ තුලත් හිටපු බොහෝ දෙනෙක් Tamanගේ ජීවිතයේ තුල යම් යම් පුද පූජාවන් සිදු කළා. සංසාරයේ තුල කෙලෙස් නැසලා රහත් ත්වයට පත්වෙච්ච අවස්ථාවන්. මේ කරන හැම පුද පූජාවකම මා ඔබට සඳහන් කරන්නේ අවසාන ප්‍රතිඵලය විය යුතු වන්නේ
අපේ අවසාන අධිෂ්ඨානීය වීතු වන්නේ අපිට අවශ්‍ය කරන ප්‍රඥාව පහළ වේවායි කියලා කියන කාරණාව. ඒ නිසා ඔබ කරන ඕනෙම පූජාවක් ඕනෙම දෙයක් ඒ හැම දෙයකදීම අපි අවසානයේදී අධිෂ්ඨාන කරගත යුතු වන්නේම මට මේ සකල විද කෙලෙස් නැති කරලා නිවන ප්‍රත්‍යක්ෂ කරගන්නට ප්‍රඥාව පහළ වේවයි. මේ කියන අධිෂ්ඨානකින් යුක්තවම ඔබ යම් කිසි දෙයක් කරනවා නම් ඔබට සසර තුල එවැනි දෙයක් ලබා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. දැන් මේ පංච දීපිකා අපදානයේ පිළිබඳව සඳහන් කරන විට ඒ රහතන් වහන්සේ මෙන්න මේ ආකාරයකට සඳහන් කරනවා. මම එක්තරා කාල පරිච්ඡේදයක් තුල හංසති නුවර සංචාරය කරන්නයක් බවට පත්වලා හිටියා. අපිට මේ පේන්නේ එතකොට මේ කාන්තා චරිතයක් මේ. ඊළඟට මම පින්කම් කරන්න අවශ්‍ය නිසා මම ආරාමයට ගිහිල්ලා පුණ්‍ය කටයුතු වල නිරත වෙනවා. ඔබ දන්නවා අදටත් සමහර වෙලාවට අපේ රටේහි ජීවත් වෙනවා තමන්ට යම් කිසි දෙයක් තියෙන පිරිස හෝ නැති පිරිස තමන් කැමති තැන් වලට ගිහිලා ස්ථාන වලට ගිහිල්ලා ආරාම වලට ගිහිල්ලා අපිට පේනවා පින්වත්නි ඒ තැන් වලදී තමන්ගේ පුණ්‍ය කටයුතු සිද්ධ කරනවා. මේ තැනැත්තියත් ඒ විදියටම තමන් ආරාමයක් ගානේ ගිහිල්ලා නොයෙක් ආකාරයෙහි තමන්ට කැමති ආකාරයකට පුණ්‍ය කටයුතු සිද්ධ කරනවා. එදා එක්තරා දවසක් ඒක අමාවක දිනයක්. ඔබ දන්නවා අමාවක කියලා කියන්නේ අපි දැනීමේ හැටියට නම් ඒක කළුවර රාත්‍රී කාලයක්. ඒ අමාවක දිනේ උතුම් බෝධියක් ඇය දකිනවා. ඒ බෝධිය පිළිබඳව යාගේ සිත පහදවාගෙන එයා ඒ බෝධිය ළඟ වාඩි වෙනවා. එයා සඳහන් කරනවා මම බෝධිය යට වාඩි වුණා. ඒ විතරක්ම නෙමෙයි මම බෝධිය යට ඉඳගෙන මගේ සිත ඊ타ත්ම පවිත්‍ර වූ චේතනාවකට පත් කරගෙන මම මගේ අත් දෙක මගේ නළල තුල තියාගෙන ඇදලි බැඳගෙන ඊ타ත්ම සතුට සිතින් යුක්තව වෙන්න මේ වගේ ප්‍රාර්ථනාවක් සිද්ධ කළා. ඒ තමයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාණ ගුණ ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ තියෙන අසීමිත මහා ඥාන කන්දය මේක සත්‍යයක්. ඒ නිසා මට මෙවැනි බෝධියක් තුළදී මම මේ ඊ타මත් හොඳින් මේ සෝයෙන් ඉඳගෙන ඉන්න වෙලාවේදී යම් කිසි සත්‍යයක් තිබෙනවා නම් මේ බෝධිය තුළින් යම් කිසි ප්‍රාතිහාරයක් පාණ්ඩයයි කියලා අදිෂ්ඨානයක් සිද්ධ කරනවා. පින්වත්නි අපිට පේනවා මේ අදිෂ්ඨානයක් සමගම ඒ බෝධිය සම්පූර්ණයෙන්ම රත්තරන් බවට පත් වෙනවා. සියලු දිශාවන්ම බබලන්න පටන් ගන්නවා. මේක කෙනෙකුට නූතන ලෝකයේ ඉන්න කෙනෙකුට කිව්වොත් මේක සමහරලාට මායා දෘෂ්ටියක් කියලා සමහර කෙනෙක් සඳහන් කරන්න පුළුවන්. ඒකට කෙනෙකුට Tamanට පේනවා. ලෝකයේ Tamanට පේන ආකාරයකට තමයි ලෝකය අපි ග්‍රහණය කරගන්නේ. ඔබ ලෝකයේ නරක විදිහට දකිනවා නම් ඔබට නරක විදිහට පේනවා. ඔබට බෝධියේ නරක විදිහට පේනවා නම් බෝධිය නරක විදිහට පේන්න පුළුවන්. රුවන්වැලි මහා සෑය අපි දැක්ක සමහර කෙනෙකුට නරක විදිහට පේන්න පුළුවන්. අපි කොයිතරම් අපේ චිත්ත ස්වභාවයේ පහත් තත්යකට පත් වෙලා තිබුණාද කියලා කිව්වොත් අපි දැක්ක සමාජ මාධ්‍ය දාලා තිබුණා අර සායනාසනෙම නැත්නම් ඇඳ උඩ රුවන්වැලි සෑය වැඩ ඉන ස්වභාවයේ තත්ත්වය කොයිතරම්නම් පහත් මට්ටමකට මිනිසුන්ගේ සිත් යොමු වෙලා තිබෙනවාද. දැන් බලන්න මෙයාම සඳහන් කරනවා මම මේ අදිෂ්ඨානශීලී ස්වරූපයක් සිද්ධ කරපුවාම බෝධිය සම්පූර්ණයෙන්ම රන්වන් වගේ පැහැයට බබලන්න පටන් ගත්තා. සතර දිසාවෙම යම් කිසි ආකාරයකට ආලෝකයක් විහිදෙන්න පටන් ගත්තා. දැන් මම රෑදාවල් තිස්සේ දවල් 7ක්ම බෝධිය මුල වැඩ හිටියා. 7 වෙනි දවසේ මම ඊ타මාත්ම ලස්සන වූ පහන් පූජාවක් සිද්ධ කළා. පින්වත්නි මේ විදිහට මේ දින 7ක් පුරාවටම ඔබට බෝධියක් මුලේ වැඩ ඉඳමින් ඔබේ අදිෂ්ඨානශීලී ස්වરૂපය මේ ධර්මයේ කියලා කියන්නේ ඔබේ මනස ගැන කියවන එකක්. මේ ධර්මයේ පිහිටන්නේ ඔබේ බාහිර ලෝකයේ තුල නෙමෙයි. ඔබ අඳින පළඳින හෝ එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේ කෙනෙක් පළඳින චීවරයක් ඇතුලේ නෙමෙයි මේ ධර්මයේ පිහිටන්නේ. ඒ අපිට අවශ්‍ය වෙන්නේ අපේ සංවරශීලී ස්වરૂපය ඇති කරගන්නට. ඒ වගේම අපේ පැවැත්ම සඳහා ඒ සියලු දේවල් අත්‍යවශ්‍ය කාරණාවන් බවට පත් වෙනවා. නමුත් අපිට පේනවා Tamanගේ සිත තුළ කිසියම් ආකාරයක පැහැදීම් සහගත ස්වභාවයක් ඇති වුණොත් ඒ ඇතිවීම ස්වභාවයේ මතම Tamanට කිසියම් දැනීමක් ඇති වෙනවා. චිත්ත ශක්තියක් ඇති වෙනවා. ඒ නිසා ඔබ කිසියම් තැනකට ගිහිල්ලා පුද පූජාවක් කළාට පස්සේ ඔබ ලබාගත් ඔබේ දැනීම ඒ අවබෝධය ඔබට හැඟිච්ච දේ මම හිතන්නේ තවත් කෙනෙකුට ප්‍රකාශයට පත් කරනවට වඩා ඔබ තනියම ඒ දේ දැනීම අවබෝධ ඇති කරගත්තොත් ඒ වඩාත් හොඳයි. හේතුව මොකද Tamanට දැනෙන දේ හැඟෙන දේ තවත් කෙනෙකුට ප්‍රකාශයට පත් කරන්න ගියාට පස්සේ බොහෝ දිනක් ඒක ප්‍රකාශය පිළිගන්නේ නැහැ. එතකොට අපිව මිත්‍යා දෘෂ්ටික අදහසකට යොමු කරනවා. ඒ නිසා වඩාත්ම හොඳ තවත් කෙනෙකුට ඔබ වඳින්න පුදන්නට ඒ වඳින පුදන දේ තුල ලබලා
ඵලය ඔබම විඳින්න. එය තවත් කෙනෙකුට ප්‍රකාශයට පත් කරනට වඩා කෙනෙක් පොළඹවන එක වඩාත් හොඳයි. නමුත් Tamanට දැනෙන හැඟෙනදී තව කෙනෙකුට ප්‍රකාශයට පත් කරන්න ගියපහම පින්වත්නි ඒක කරන්න හැකියාවක් ඇත්තේ නැහැ. දැන් කවුරු හරි කෙනෙක් කිව්වොත් එහෙම මම රුවන්වැලි සෑය ළඟදී මම දෙවිවරු දැක්කා කියලා රහතන් වහන්සේලා දැක්කා කියලා. ඒතකොට මේක කවුරුත් පිළිගන්නේ නැහැ. එතකොට සමහර ඇත්තන් කියන්නේ දැක්කනම් එමනම් පින්තූරයක් ගන්න තිබුණා. රහතන් වහන්සේ කෙනෙක් දැක්කනම් අල්ල ගන්න තිබුණානේ. ඒතට මේ වගේ දේවල් වලට අපේ හිත යම් ආකාරයක යොමු වෙනවට වඩා පින්වත්නි අපිට පේනවා ඒ අවබෝධයේ දැනීම Tamanට හැඟෙන දේ Taman ඔබ සිත් තුළ තබා ගන්න. ඔබට අවශ්‍ය නම් රුවන්වැලි මහා සෑය ළඟට ගිහිල්ලා රුවන්වැලි මහා සෑයේ ඉඳගෙන මළුවේ ඉඳගෙන ඔබට භාවනා කරන්න මේ විදිහට මේ චිත්ත සමාධියක් ඇති කරගන්න අවශ්‍ය නම් ඔබ මේ කටයුතු සිදු කරන්න මේ පිළිබඳව මිත්‍යා දෘෂ්ටික අදහස් තියෙන පුජ්‍යලයන්ට ධර්මයට එරෙහි වෙන පුජ්‍යලයන්ට මේව පැහැදිලි කරලා දීමේ යෑමෙන් ඔබට එක්තරා ආකාරයකට විහෙසකර තත්ත්වයක් ඇති වෙනවා පමණක්ම නෙමෙයි තවත් පැත්තකින් බලනකොට සතුරන් බිහිමක් සිද්ධ වෙනවා. ඒතර බලන්න දැන් මේ අදිෂ්ඨානශීලී ස්වරූපය දැන් මේක කෙනෙක් සමහරලාට මේක පිළිගන්නේ නැහැ. හැබැයි එයාට දැනෙනවා මේක මේ විදියට මම ශ්‍රද්ධාව පිහිටුවාගෙන ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණවල තියෙන සත්‍ය ස්වභාවයේ සත්‍යයක් ඒ සත්‍යානුභාවයෙන් මට මේ බෝධිය තුළ යම් ප්‍රාතිහාරයක් පාන්න. ඒක මට පේන්නේ. සමහරලාට එයාට ඒක පේන්නේ නැති. හැබැයි තවත් කෙනෙකුට සමහරලාට ඒක පේන්නේ නැති වෙන්න පුළුවන්. ඔබ දන්නවා බොහෝ වෙලාවට අපේ රටේහි සෝමාවතියට වඳින්න පුදන්ට යන පිරිසවලට සෝමාවති පරිසරයේ තුලදී මහා අසිරිමත් සිදුවීම් සිදු වෙනවා. මීට අවුරුදු ගණනාවකට ඉස්සරලා පින්වත්නි අපත් ඒ ස්ථානෙට පූජාවකට සම්බන්ධ වුණා. ඒ වගේම අපි අදිෂ්ඨානශීලී යම් කිසි ක්‍රියාවන් වල නිරත වුණා. ඒ වෙලාවේදී පරිසරයේ ඇතිවිච්චි බොහෝ දේවල් අපේ සියසීම දැක ගන්නට ලැබුණා. දැන් මේක මම තවත් කෙනෙකුට කියලා ඒක ඊත්තු ගන්නවලා ඒකේ සත්‍යතාව ඔප්පු කරන්න යනවට වැඩිය හොඳයි. මේක මේ විදිහට වියක් සිද්ධ වුණා කෙනෙක් පිළිගත්තත් එකයි නැතත් එකයි. නමුත් යම් කිසි දැනීමක් මට ඇති වුණායි කියලා කියන ඒ සිතුවිල්ල පමණක් තියාගත්තොත් වඩාත් හොඳයි. කෙනෙක් කියන්න පුළුවන් සමහරලාට පරිසරය තුළ තියෙන වෙනස් වීම, හවස් කාලය තුළ තියෙන වෙනස් වීම, මේ භූගෝලීය වශයෙන් තියෙන පිහිටීම් වල වෙනස් වීම මේ ඕනෑම තරකයක් වෙන්නවත්නි කෙනෙක් ගෙනහැර දක්වන්න පුළුවන්. ඒ නිසා විද්‍යාත්මක ලෝකයේ තුල අපි ජීවත් වෙන්නේ හරි පරිස්සමින් ජීවත් වෙන්න ඕනේ. මිනිස්සු හැම දෙයක්ම Tamanගේ ඇස් පන අපිට පේන දෙයට පමණක්ම ප්‍රත්‍යක්ෂයට පමණක්ම ගෝචර වන දේවල් විශ්වාස කරන ලෝකයක් තුල සමහර කාරණාවන් අපිට ඔප්පු කරන්න යෑම ඉතාමත්ම අපහසු කටයුත්තක් බවට පත් වෙනවා. ඒ නිසා තමන්ම තමයි මේ කටයුත්ත මේ දැනීම අවබෝධය ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ. දැන් බලන්නට බෝධියට හිටපු කෙනා එයා දින 7ක් තිස්සේම සමාධි සුවයෙන් ඉන්නවා. ඒකට සමාධි සුවය කියලා කියන එක තමන්ට දැනෙන කාරණාවක්. මේක තවත් කෙනෙකුට දැනෙන කාරණාවක් නෙමෙයි. ඒකට මෙයා සිද්ධ කළේ මොකක්ද සිද්ධ කරපු කාරණාව? මෙයා මේ දින 7ක් පුරාවටම යා පහන් දැල්වීමක් සිද්ධ කළා. ඊළඟට එයා රාත්‍රී කාලයේදී පහන් ටික දැල්ලුවාට පස්සේ උදේ පාන්දර වෙනකම්ම ඉර පායන තුරුම ඒ පහන් පත් වෙලා තියෙනවා මෙයා දකිනවා. එයාට ලොකු සතුටක් ඇති වෙනවා. ඒ නිසා මේ සතුට කියලා කියන්නේම Tamanගේ සිත් තුළ තිබෙන කෙලෙස් නැති කිරීම සඳහා අවශ්‍ය කරන මාර්ගයක්. මොකද හේතුව අපි සාමාන්‍ය ලෝකයේ තුල ජීවත් වෙන විට හැම වෙලාවකම අපි වෙනත් පිරිස් සමග බද්ධ වෙලා ජීවත් වෙන්නේ. අපි දන්නවා අපි නිතරම ගැටීම් ඇති කරගන්නවා. ඒ වගේම බැඳීම් ඇති කරගන්නවා. ඒ වගේම පංච නීවරණ ධර්මයන්ට යටත් වෙලා අපට අපේ ජීවිතය ගත වෙන්නේ. නමුත් දැන් මේ පහන් දැල්වපු කෙනාට මේ පහන් දිහා බල ඒ කටයුතු සිද්ධ කරනකොට කොයිතරම්නම් සතුටක් තියෙනවද? ඔබ දන්නවා මේ වස් කාල පරිච්ඡේදයේ තුල අපේ බොහෝ විහාරස්ථානවල මෙවැනි පුණ්‍ය කටයුතු සිද්ධ කරනවා. පින්වත්නි අපේ සිත් කලබලයටපත් වෙලා නොයෙකුත් තැන්වල ගැටීම් ඇති කරගෙන දේශ සහගත දේවල් ඇති කරගෙන අන්‍ය පුජ්‍යලයන් විවේචනයට ලක් කරමින් මේ ඔක්කොම දේවල් බාහිර ලෝකයේ දේවල් අපේ ඔළුව මැත්තේ දමාගෙන අපි කටයුතු කරනවාට වඩා දැන් මෙවැනි කටයුත්තකට Tamanගේ හිත යොමු කර ගැනීම කියලා කියන්නේ කොච්චර පහන සිතුවිල්ලක් Tamanගේ ජීවිතය තුළ ඇති වෙනවාද? ඒක Tamanට චිත්ත සමාධියක් ඇති වෙනවා. Tamanගේ නිවීමක් ඇති වෙනවා. මේ නිවනවයයි කියලා කියන එක අපි දන්නවා නිවීම කියලා කියන්නේම ගින්නක් තියෙන නිසාමයි. ඒ නිසා රාග දේශ මොහ කියලා කියන්නේ ගිනි තුනක්ම තමයි. එතකොට රාග දේශ මොහ නිවන්නට ඒ සිසිල් කිරීම මේක අපිට සීලේ විදිහට සඳහන් කරන්න පුළුවන් එක පැත්තකින්. ඒ නිසා ඔබට ඔබේ සිත් තුළ රාග දේශ මොහයට බද්ධ වෙලා ඔබේ ගිනි ගන්නා සිතකට මෙවැනි කටයුත්තකට ඔබ යොමු වුණාට පස්සේ සියල්ලක්ම අපිට පේනවා යම් නිවීම සහගත ස්වභාවයක් ඇති වෙනවා. එතකොට අපි මේ හැම කටයුත්තක්ම සිද්ධ කරන්නේ ඔබ හිතන්ට ඔබ ධර්මයේ ශ්‍රවණය කරන්නේ මේ සඳහා දායකත්වයේ දරන්නේ
භික්ෂුන් වහන්සේලාට දන් පැන් පූජා කරන්නේ, අපපස්ථාන කරන්නේ, බණ භාවනා කරන්නේ. මේ ඔක්කොම කරන සටනක් පින්වත් මේ කරන්නේ. ඒ සටන තමයි ඔබට නිවෙන්න අවශ්‍ය කරන මඟ විවර කර ගැනීම. ඒ නිසා නිවෙන්න අවශ්‍ය කරන මඟ විවර කරගන්නවයි කියලා කියන්නේම අපේ සිත් නිවිලා නැහැ. අපේ සිත් බොහෝ සෙලාවට අපි දන්නවා විවිධ ගිනි වලින් ඇවිලි තිබෙන්නේ. ඒ නිසා ඒ ඇවිලෙන සිත්වලට යම් කිසි ආකාරයක මෙවැනි පුණ්‍ය කටයුත්තක් කරනකොට පුදුමාකාර විදිහේ ශාන්තියක් පින්වත් දැනෙනවා. දැන් මේ කටයුත්ත වල බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව කරන කටයුත්ත නියැලෙන කෙනෙකුට තමයි ඒ තුල තිබෙන්නා වූ ශාන්තිය පින්වත් දැනෙන්නේ. ඒ කටයුතු සඳහා කවදාවත් අතහිතක් නොදුන්න සාමාන්‍ය මිත්‍යා දෘෂ්ටික අදහස් තියෙන මිනිසුන්ට මේ තුල තියෙන සුවය දැනෙන්නේ නැහැ. එය හැම වෙලාවක් තුලදීම බලන්නේ මොන ක්‍රමයකට හෝ අපිට පේනවා ඒක විවේචනට ලක් කිරීමක්. දැන් මේ හංසවතී නුවර මේ බෝධියක් යට ඉඳගෙන මේ විදිහට මේ අදිෂ්ඨානශීලී විදිහට කටයුතු කරලා ඒ බෝධිය තුල මහා අසිරිමත් ස්වභාවය දැකපු දවස් 7ක් තිස්සේ සමාධිසුවයෙන් හිටපු කෙනා ඊළඟ පහන් දැල්වලා ඒ පහන් දිහා බලාගෙන ඒ වගේ සතුට භුක්ති විඳින්න හිටපු කෙනා එයා සතුටින්ම තමයි ජීවිතය ගත කළේ. මරණාසන්න වෙලාවේදී යාට මේ සියලු දේවල් Tamanගේ ජීවිතෙට මෙවිලා පේනවා. අපි දන්නවා මේ ජීවිත සටන පින්වත්නි කෙලවර කරන්නේ මරණයෙන්. ඒ මරණයෙන් කෙලවර කරනවා කියලා කියන්නේ මේ භවයේ අවසන් වීමක් නෙමෙයි. අපි මරණාසන්න වෙලාවේදී අපි ඇඳක ඉඳගෙන එක්තැන් වෙලා ඉන්න තැනකදී අපිට අපේ ජීවිතය පිළිබඳව අපිට ආවර්ජනය කරන්න සිද්ධ වෙනවා. යම් දවසකදී ඔබ කිසියම් කෙනෙකුගේ ජීවිතයට හානියක් සිද්ධ කළා නම්, යම් කිසි ආගමික පුණ්‍ය කටයුත්තකට හානියක් සිද්ධ කළා නම්, ඒ වගේම යම් කිසි පුණ්‍ය කටයුත්තක නිරත වෙච්ච කෙනෙකුට හානියක් සිද්ධ කළා නම්, භික්ෂුන් වහන්සේලාට ගැරහීමක් සිද්ධ කළා නම්, මේවා පින්වත්නි Tamanගේ හිත තුළ උපදින බලවත්ම අකුසල කර්මයන්. ඒවා ගිනි වගේ මිනිසුන්ගේ සිත් තුළ පේනවා. අවසානයේදී අපි දන්නවා ඇඳ උඩ සමහරලාට මහා ලෝදිය ගුලියක් ගිලලා වගේ මිනිසුන්ට මරණයටපත් වෙන්න සිදු වෙනවා. මොනතරම් මිල මුදල් ධන දාන්‍ය සහ උඩඟුකම් වලින් ජීවිතය ගත කළත් අවසානයේ ඒ වගේ මහා දුක් සහගත ස්වභාවික යුක්තව මරණයට මුහුණ දෙන්න සිදුවනවා නම් පින්වත්නි ඒක මොනතරම් පාපකාරී ජීවිතයක්ද, අවාසනාවන්ත ජීවිතයක්ද. මේ ජීවිත සටන කිසියම් කෙනෙක් බොහොම සන්තෝෂයෙන් නිදහස් ලෙස Tamanට හැකියාවක් තිබෙනවා නම් මුහුණ දෙන්න පින්වත්නි ඒ තමයි ඊටමත් වටින්නේ. අප දන්නවා net ශ්‍රාවක පින්වත් ඔබේ ජීවිතේ ඔබ කරගත යුතු අවශ්‍ය කරන මාර්ගය කුමක්ද කියලා කෙනෙක් ඔබ සකසාගෙන තිබෙනවා. ඔබ අප්‍රමාණ කාලයක් පුරාවට මේ ශාසනය වෙනුවෙන් භික්ෂුන් වහන්සේලා වෙනින් ඔබේ වෙහෙස මහන්සිය, කාලයේ ධනයේ ශ්‍රමය සියල්ලක්ම ඔබ කැප කරලා තිබෙනවා. ඒ ඔබට කවදාවත් පින්වත්නි අහිමි වෙන දෙයක් නෙමෙයි. සංසාරේ පුරාවටම ඔබ කරගත්ත අනුගාමික නිදානයක් බවට පත් වෙනවා. දැන් බලන්න මේ විදිහට මේ පහන් පූජාවන් සිද්ධ කරලා මරණාසන්න වෙලාවේදී මෙයාගේ සිතට දැනෙන්නේම අර ස්වභාවයේ தත්ත්වයමයි. ඒ කුමක්ද? අර බෝධින් වහන්සේ අභියස සිට කරපු ඒ මහා පුණ්‍ය ශක්තිය, එහෙම නැත්නම් ඒ ප්‍රාතිහාරය, එහෙම නැත්නම් ඒ පහන් පූජාව, එහෙම නැත්නම් ඒ බුද්ධානුස්සතිය මෙනෙහි කිරීම, ඒ සතුටු සිතින්ම යුක්තව යා මරණයටපත් වෙනවා. මරණයටපත් වෙලා තවතිසා දිව්‍ය ලෝකයේ උත්පත්ති ලැබෙනවා. තවතිසාල් දිව්‍ය ලෝකයේ උත්පත්ති ලැබපු වෙලාවේදී මෙයාට විශාල විමානයක් ලැබෙනවා. මේ විමානයේ හතර වටේම හැම තැනකම පහන් දැල්වපු ස්වභාවයක් තිබෙනවා. ආලෝකමත් වෙනවා. අපි දන්නවා සංසාරයේ තුල බොහෝ වෙලාවට පුණ්‍ය කටයුතු කරපු ඇත්තන්ට අඳුරු ගුහාවල ජීවත් වෙන්න ඉඩ ගඩක් ලැබෙන්නේ නැහැ. යන හැම තැනකම අපිට පේනවා ආලෝකයේ උපදිනවා. සමහර වෙලාවට ඔබට ඔබේ නිවස තුල පවා ඔබ තාමත්ම මිල අධික විදියට සමහරලාට ගෙවල් දොරවල් හැදුවත් ඔබේ ගීය තුලේ යම්කිසි ආකාරයක අඳුරු ස්වභාවයක් තිබෙනවා. සමහර පුංචි ගෙවල් වල පවා මහා ආලෝකයක් තිබෙනවා. ඇයි මිනිසුන්ගේ සිත් තුළ මහා පවිත්‍ර භාවයක් තිබෙනවා. ඒ පවිත්‍ර භාවයේ තුළම අපිට පේනවා ඒ සිත් තුළ ප්‍රබෝධයක් ඇති වෙලා. ඒ නිවාස අභ්‍යන්තරයේ චිත්ත තරංග පින්වත්නි සමහර වෙලාවට ප්‍රබෝධමත් විදිහට ගමන් කරනවා. අපි හිතන සිතුවිලි මේ පරිසරයට බලපානවා පින්වත්නි. ඔබ ඔබේ නිවසේ ඇතුළේහි ඉඳමින් ඔබ බුද්ධානුස්සතියක් වඩමින් පිරිසුතර දේශනාවන් සජ්ජායනා කරමින් ඔබේ හොඳ චිත්ත සමාධියක් ඇති කරගෙන තාමත්ම හොඳ මානසික සිතුවිලි ඇති කරගෙන ජීවත් වන විට ඒ පුංචි නිවස පවා පින්වත්නි ප්‍රසන්න තත්යකටපත් වෙනවා. මිනිසුන්ට සතාසීපාවට ජීවත් වීම සඳහා අවශ්‍ය කරන පරිසරයක් ඒ තුළ නිර්මාණය වීමක් සිදු වෙනවා. සමහර වෙලාවට ඊ타ත්ම කටුක විදියට ජීවත් වන තැන් තිබෙනවා. විශාල මන්දිර තිබෙනවා. ඒ මන්දිර ඇතුලේ ජීවත් වන මිනිසුන්ගේ සිත් තුළ කිසිම සතුටක් ඇත්තේ නැහැ.
සමහරලාට අඬලා, දොඩලා, වැළපිලා, කම්පාවට පත් වෙලා, වේදනාවට පත් වෙලා, දේශසහගත විදියට ජීවත් වෙනවා විශාල මන්දිරයක් ඇතුලේ. එහෙත් මේ මන්දිරය ඇතුලේ කිසිම සෝදායි තත්ත්වයක් ඇත්තේ නැහැ. ඒ නිසා ඔබේ මනස ඊ타ත්ම ශක්තිමත් විදියට යම් තැනක පිහිටවා ගන්නේද, යම් තැනක කටයුතු කරන්නේද ඔබට එක දිව්‍ය විමානයක් බවට පත් වෙනවා. දැන් අපිට පේනවා මේ කරපු අසිරිමත් මහා පූජාව නිසාම දිව්‍ය ලෝකයේ උත්පත්ති ලැබලා ඒ යන හැම තැනකම ආලෝකමත් තත්යකට පත් වෙනවා. ඔබ දන්නවා අදටත් අපේ රටේ බොහෝ දෙනෙක් විවිධ ආලෝක පූජාවන් පවත්වනවා. රුවන්වැලි මහා සෑය සමීපයට නිරන්තරයෙන්ම යන නිසා අපිට පේනවා එහි ගිහිල්ලා සවස් කාලයේදී නිරීක්ෂණය කරන විට විවිධ පළාත්වලින් විවිධ තැන්වලින් ඇවිල්ලා විවිධාකාර විදිහේ පුද පූජාවන් පවත්වනවා. නොයෙක් අය ගන්ධ ධූප වලින් යුක්තව කටයුතු කරන පිරිත් සූත්‍ර දේශනාවන් සජ්ජායන කරන අවස්ථාවන් තිබෙනවා. බෙහෙත් ඖෂධ වර්ග තමන්ට පුළුවන් ආකාරයේදී කටයුතු සිදු කරනවා පින්වත්නි. ඔබ දන්නවා දඹානේ ඉන්න වැඩි ජාතිකයන් තමන් මීපැණි සහනිකුත් දේවල් අරගෙන දලදා හාමුදුරන් පූජා කිරීම සිදු කරනවා. සමහර ඇත්තන් තමන්ගේ කෙත්වතු වල ලැබෙන ඵලදාවින් අග්‍රම කොටස අග්‍රසස්ස පූජාවයයි කියලා කොටසක් තිබෙනවා. ඒ කොටස අරන් ගිහිල්ලා ලෞතුරා බුදුහාමුදුරන්ගේ ගුණ සිහිපත් කළේ කටයුතු සිදු කරන්නේ. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේ රුවන්වැලි සෑයට මේවා කන්න පුළුවන්ද කියලා. සමහර ඇත්තන් අපි දැක්ක යම් ආකාරයක අපහාසාත්මක විදියට මේ කටයුතු සඳහන් කරලා තිබුණා. සමහර වෙලාවට මේ තිබිච්ච පූජා කරපු ඇඳන් ටික තව ටික දවසකින් කොහේ හරි හෝටලයක තියෙයි. නේද වෙනත් තැනක තියෙයි. පින්නත්නි අපිට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක හෝටලයේ නෙමෙයි ඕනෙම තැනක තිබුණත් අපිට කිසි ගැටලුවක් ඇත්තේ නැහැ. මොකද හේතුව රුවන්වැලි සෑයට මේ සයනාසන පාවිච්චි කරන්න බැරි විදියත් අපි දන්නවා. රුවන්වැලි මහා සෑයට අපි අටපිරිකරක් පූජා කළාට, මීපැණි පූජා කළාට, අනිත් ඖෂධ වර්ග පූජා කළාට ඒවා එකක්වත් රුවන්වැලි සෑයට වළඳන්න බැරි විදිය අපි කවුරුත් දන්නවා. මේ අජීවී ප්‍රතිමාවලට වඳින්න අජීවී ප්‍රතිමාවලට බුද්ධ පූජාව තිබුණාට පස්සේ ඒ බුද්ධ පූජාව වළඳන්න බැහැයයි කියලා කියන එක ඕනෑම තරාතිරමක ඉන්න කෙනෙකුට දැනෙන කාරණාවක්. නමුත් පින්වත්නි අපි මේ පූජාව කරන්නේ ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදුගුණයන්ට. භාග්‍යතුන් වහන්සේ අද වැඩ නොසිටියත් උන්වහන්සේ තුළ තිබිච්චි මහා අසිරිමත් ගුණ සමුදාය, තථාගතයන් වහන්සේගේ තිබිච්චි තෙසැත්තේ ඥානයන්, මේ 이르දි බල සත්‍තිස් බෝධිපාක්ෂ ධර්මයන් වැඩිීමේ ගුණය තාමත් ජීවමානව තිබෙනවා. ඒ නිසා අපි යම්කිසි පූජාවක් යම්කිසි දෙයක් සිදු කරනවාද ඒ සිද්ධ කරන දේ පින්වත්නි පවතින්නේම තියෙන්නේම අපි ඒ ලෞතුරා බුදුහාමුදුරුවෝ වෙනුවෙන් කරන පූජාවක්මයි. ඒ නිසා කවුරු හරි මිත්‍යා දෘෂ්ටික අදහසක් තියෙන කෙනෙක් කියනවා නම් මේවා එකක්වත් වඩන්නේ නැහැ, මේවා ගිහලා දුප්පත් මිනිසුන්ට දෙන්න කියලා. ප්‍රශ්නයක් නැහැ පින්වත්නි. එවැනි පූජාවක් කරපු දේවල් දුප්පත් මිනිසුන්ට දුන්නාට ප්‍රශ්නයක් නැහැ. සමහර ඇත්තන් අපි දැක්කා ඒ සයනාසන පූජා කරපු දේවල් මේවා අරන් ගිහලා දුප්පත් මිනිසුන්ට කොච්චර දුන්නා නම් හොඳයිද කියලා. භාග්‍යතුන් වහන්සේට මේ පූජාව සිදු කළාට පස්සේ පින්වත්නි ඒ ඕනෑම කෙනෙකුට ගිහින් දෙන්න පුළුවන්, පරිහරණය කරන්න පුළුවන්. හැබැයි Tamanගේ සිත් තුළ ඉපදිච්ච පහන සිතුවිල්ල උත්තම පූජාවක් විදිහට අරගෙන ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේට කරපු උතුම් පූජාවක්. ඒ නිසා අපි හැම වෙලාවක් තුළදීම මතක තබාගත යුතු කාරණාව තමයි මේ කරන හැම පූජාවක්ම මල් ලක්ෂයක් පූජා කළත්, නොඑක් ශබ්ද ධූප වලින් යම් යම් පූජාවන් සිද්ධ කළත්, ඒ සියලුම බුද්ධ පූජාවන් අපි කරන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු ගුණයටමයි, තථාගතයන් වහන්සේගේ බුද්ධ ඥාණයටමයි මේ පූජාව සිදු කරන්නේ. ඒ නිසා ඕනෙම කෙනෙකුට Tamanට අභිමත ආකාරයකට, කැමැති ආකාරයකට එවැනි බුද්ධ පූජාවක් කරන්න පුළුවන්කමක් තිබෙනවා. ශාසන ඉඩකඩක් තිබෙනවා. නමුත් මේ පිළිබඳව හරි දැනීමක්, අවබෝධයක් නැති, භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්ම කාරණාවන් පිළිබඳව යම්කිසි ආකාරයක දැනීමක්, අවබෝධයක් නැති ඕනෙම කෙනෙකුට විවිධ ස්වරූපයෙන් මේ වගේ දේවල් පේන්න පුළුවන්. භික්ෂුන් වහන්සේලාට පේන්න පුළුවන්. සමහර භික්ෂුන් වහන්සේලා ඊ타ත්ම විවේචනශීලී විදිහට ඒ ගැන කතා කරනවා. මම ඒ ගැන කිසිම දෙයක් සඳහන් කරන්නේ නැහැ. භික්ෂුන් වහන්සේලා විවේචනය කිරීම පින්වත් මේ ශාසනයේ පරිහානිය සඳහා හේතු වෙනවා. ඒක අපිට අයිති කාරණාවකුත් නෙමෙයි. අපි සිදු කළ යුතු වන්නේ මේ අවශ්‍ය කරන කාරණාවන් මේ යම්කිසි පරිසරයකට හෝ යම්කිසි පුජ්‍යලයකට හානියක් නොවන්නේ නම් අපි එවැනි කටයුතු අපි යැගීමට ලක් කරන්න අවශ්‍ය වෙනවා. දැන් බලන්න මේ විදිහට මේ පහන් පූජාවන් සිද්ධ කරමින් එයා දිව්‍ය ලෝකයේ උත්පත්ති ලැබුවා. ඉන්පස්සේ එයා මරණයෙන් පස්සේ අම්මා කෙනෙකුගේ කුසේ උත්පත්තිය ලැබනවා. අම්මා කෙනෙකුගේ කුසේ උත්පත්තිය ලැබපු වෙලාවෙදිත් එයාට යන හැම තැනකම ආලෝකයක් ලැබෙනවා. ඔබ දන්නවා අපේ රටේ තාමත් ජීවත් වෙන සමහර ඉතාමත්ම දුෂ්කර පළාත්වල ජීවත් වෙනවා Tamanට විදුලි ආලෝකයක් නැතුව. අපි මීට පෙර අවුරුදු 7-8කට පමණ උඩදී
බදුල්ල පස්සර ප්‍රදේශයේ කෝනාගම කියලා මගේ මතක හැටියට ඒ ගම්මානයකට මම ගියා පින්වත්නි. කිලෝමීටර් 9ක් විතර පයින් ගියා. ඒ ගම්මානයේට ආලෝකයේ වැටෙනකොට උදේ 8-9 වෙනවා. හවස 4-5 වෙනකොට සම්පූර්ණයෙන් කළුවර තත්යකටපත් වෙනවා. ඒත් ආලෝකයක් තිබුණේ නැහැ මේ ගම්මානයේ මිනිසුන්ට. දැන් නම් තරමක් වෙනස් වෙලා ඇති. නමුත් අපිට පේනවා මේ වගේ මහා දුෂ්කර ගම්මාන තාමත් ලංකාවේ තියෙනවා. ආලෝකයක් දකින්න ලැබෙන්නේ නැති. එතකොට අපිට පේනවා සංසාරයේ තුල පින් කරපු ඇත්තන්ට තමන්ට පහසුවෙන් ජීවත් වීම සඳහා අවශ්‍ය කරන බොහෝ දේවල් තිබෙනවා. ඒත් දැනගන්න ඕන තමන්ට සංසාරයේ තුල මේ ලැබිලා තියෙන දේවල් පරිභෝජනයට ලක් කරනවා වගේම නැවතවතාවක් තමන්ගේ ජීවිත පැවැත්ම සඳහා මේ දේවල් සකස් කරගන්න. හැබැයි සකස් කර ගැනීම කියලා කියන්නේ එකතු කර ගැනීම නෙමෙයි යස් කරන්නට. ඒතකොට යස් කිරීමේදී තමන්ට විවිධ ක්‍රියාමාර්ග ගන්නට පුළුවන්කමක් තිබෙනවා. අවසානයේ තියෙන එකම පරමාර්ථය බවට පත් වී තුවන්නේම තමන්ට ප්‍රඥාව පහළ වේවයි කියලා කියන හැඟීම. දැන් අපිට පේනවා මේ අම්මා කෙනෙකුගේ කුසේ උත්පත්තිය ලැබලා ඊළඟට ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාල පරිච්ඡේදයේ තුල මේ ධර්මය පුහුණු කරන තමන්ට හිතක් ඇති වෙනවා. එතකොට මේ සංසාරේ පුරාවටම කරපු නොයේක් ප්‍රතිඵලවල අවසාන ප්‍රතිඵලය තමයි තමන්ගේ හිත ධානා ඵලයන්ට පත් වෙන්න අවශ්‍ය කරන මඟ විවර කර ගැනීම. දැන් මේ විදිහට මේ පංචදීපිකා භික්ෂුණිය අත් වශයෙන්ම තමන්ගේ ජීවිත කතාව තුළ සඳහන් කරනවා. මම මේ විදිහට මේ සංසාරය තුළ නොයේකුත් පුණ්‍ය කටයුතු සිදු කළා. අවසානයේදී ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාල පරිච්ඡේදය තුළ මට හිතක් පහළ වෙනවා ධර්මයේ වඩන්ට. මගේ හිත යොමු වෙනවා ධානසිතකට. ඒ ධානසිතකට යොමු වීම නිසා මම ගොඩාක් මහන්සියලා මගේ හිත දියුණු කරගත්තා. මම කෙලිස් නසපු රහත් තෙරණියක් බවට පත් වුණා. දැන් බලන්න එතකොට මේ ක්‍රියාවලියෙහි අවසාන ප්‍රතිඵලයේ බවට පත් වී යුතු වන්නේම හොඳට මතක තියාගන්න මට මේ සකල විද කෙලෙස් නැති කරලා නිවන් ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන මඟ විවර වේවායි කියලා කියන කාරණාව. දැන් ඔබට මම ඒ කාරණාව පිළිබඳව සඳහන් කළේ මොකද කෙනෙකුට එවැනි පුද පූජාවක් කරන්න පුළුවන්කමක් තිබෙනවා. දැන් අපි සයන දායක තේරපදහණය කියලා තව කොටසක් තිබෙනවා. ඒ කොටසත් ඔබට මම මේ සඳහන් කරන්න කැමතියි. දැන් එතනදී අපිට පේනවා මේ සයනදායක තේරපදහණේදී මේ රහත් ත්වයකට පත්විච්චි තෙරුන් වහන්සේ කෙනෙක් පිළිබඳව සඳහන් වෙන්නේ. එයා සඳහන් කරන මම පදුමුත්‍ර ලෞතර බුදුරජාණන් වහන්සේට ඉතාමත්ම පහන් සිතකින් යුක්තව මම යහනාවක් එහෙම නැත්නම් යානයක් පිදීම සිද්ධ කළා. යම් ආකාරයක අපි දන්නවා අදටත් භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය කරන භාණ්ඩ පූජා කිරීම සිද්ධ කරනවා. ඒ භාණ්ඩ පූජා කිරීමේදී අපි දන්නවා විවිධාකාර විදිහේ ඇඳම් පුටු මේස නොයෙකුත් දේවල් ඒ භික්ෂුන් වහන්සේලාගේ පහසුව සඳහා පූජා කරපු දේවල් තිබෙනවා. පින්වත්නි එතකොට අපිට පේනවා දැන් බුදුහාමුදුරන්ට හෝ වෙනත් තැනකට පූජා කරන්නේ අර මුලින් සඳහන් කළ ආකාරයකට ඒවා උන්වහන්සේලාට පාවිච්චිට නෙමෙයි. උන්වහන්සේලාගේ පාවිච්චිය සඳහා උන්වහන්සේලාගේ ගුණයන් සලකාගෙන මම පූජා කරනවා කියලා කියන හැඟීමෙන් යුක්තව. දැන් එතකොට මේ සයනදායක තේරාපදානයේ සඳහන් වෙන්නේ යා කියන්නේ මම පදුමුත්‍ර බුදුරජාණන් වහන්සේට පහන් සිතින් යුක්තව ඊ타ත්ම අසන්නෝ සිතකින් යුක්තව මම දානක් පූජා කළා. ඒකට මේ සයන දානයේ නිසාම මට යම් ආකාරයක යහපත් වූ කෙතක යම් විදියකින් බොහෝ භෝග සම්පත් ලැබෙනවාද? යම් කිසි ඊ타ත්ම යහපත් වූ කුඹරක් හෝ යම් කිසි දෙයක් තිබෙනවා නම් එතනින් ඊ타ත්ම හොඳ භෝග ලැබෙනවා වගේ මට මේ සයන පූජා කිරීම නිසා එහෙම නැත්නම් ඔය කියන ආකාරයට ඇඳන් පූජා කිරීම නිසා මට සංසාරයේ තුල බොහෝ දේවල් මට ලැබුණා. මම කොහේ ගියත් මට පහසුවෙන් ජීවත් වීමේ ස්වභාවයේ පින මට සංසාරයේ තුල ලැබුණා. පින්වත්නි අපි දන්නවා ධර්මානුකූලව ගත්තට පස්සේ කර්මානුරූපව තමන් කරන ක්‍රියාවේ ඵලය තමන්ට භුක්ති විඳින සිද්ධ වෙනවා. ඔබ යම් කිසි නරක ක්‍රියාවක් කළා නම් ඒ නරක ක්‍රියාවේ ඵල විපාකයේ භුක්ති විඳින සිද්ධ වෙනවා. ඔබ යම් කිසි හොඳ ක්‍රියාවක් සිද්ධ කළා නම් ඒ හොඳ ක්‍රියාවේ ඵලයත් ඔබට යම් දවසක භුක්ති විඳින සිද්ධ වෙනවා. තමන් කරන කර්මයට අනුකූලව තමන්ට ඵලය ලැබෙනවා. ඒ නිසා අපිට පේනවා මෙයා සඳහන් කරන්නේ මම කොතැනකට ගියත් කොයි තැනකට ගියත් මට පහසුවෙන් ජීවත් වීම සඳහා අවශ්‍ය කරන බොහෝ දේවල් ලැබෙනවා. අවසානයේදී පේනවා තමන්ගේ ජීවිතේට ප්‍රඥාව පහළ කරගෙන කෙලෙස් නැති කරලා රහත් ඵලයට පත් වෙන්න තරම් ශක්තියක් මේ සයන පූජාව තුලින් ලැබුණායයි කියලා මේ අපදානයේ සඳහන් වෙනවා. මම මේ කාරණා දෙක අද අපේ නිත් ශ්‍රාවක පින්වත් ඔබට මා සඳහන් කළේ මේ විවිධ ස්වරූපයේ විවිධ අවස්ථාවලදී මෙවැනි කටයුතු සිදු කිරීමේදී බොහෝ දෙනෙක් අපිට පේනවා විවේචනය කරන නිසා. අපි ඒ විවේචනයන්ට උත්තර දෙනවාට වඩා ඔබ ඔබේ කටයුතු ඔබ නිහඬව සිදු කරන්න. මොකද හේතුව අපි කරන හැම යහපත් වූ ක්‍රියාවක්ම සිදු කරන්න ගියපුවාම පින්වත්නි නොයෙක් ආකාරයේ කරදර බාධක
නොයෙකුත් දේවල් ඇති වෙනවා. උත්තම පරමාර්ථයක් තියෙන මිනිස්සෙකුට Tamanගේ යහපත් වූ සිතුවිලි ජය ගන්නට පුළුවන්. ඒ ජය ගන්නට පුළුවන්කමක් තිබෙන්නේ වෙන හේතුවක් නිසා නෙමේ. Taman නිවැරදිව Tamanගේ පරමාර්ථය හොඳයි නම් Tamanගේ ගමන Tamanට යන්න හැකියාවක් තිබෙනවා. ඒ නිසා මාර පාක්ෂිකයන් විදියට ඔබ දිහා බොහෝ දෙනෙක් බලාගෙන සිටිනවා. ඔබ දන්පැන් පූජා කරනකොට ඒ සඳහා වළක්වන්නට බොහෝ දෙනෙක් බලාගෙන සිටිනවා. සමහරවිට ඔබේ නිවසේ ඉන්න ඔබේ බිරිඳ, සාම්පුරුෂයා, දරුවෝ, වටපිටාවේ ඉන්න අය, යාළු මිත්‍රාදීන් මේ බොහෝ දෙනෙක් ඔබේ ක්‍රියාවට අකුල් හෙලන්න බලාගෙන සිටිනවා. ඒ නිසා අපිට පේනවා මේ සංසාරයේ තුල භාග්‍යතුන් වහන්සේ Tamanගේ උතුම් බුද්ධත්වයේ ලබාගෙන යන ගමනේදී Taman වහන්සේට කොච්චරනම් නොයෙක් ආකාරයේ පීඩාවන්ට පත් වෙන්න සිද්ධ වුණාද? දස මාරයන් පරාජයට පත් කරන්න සිද්ධ වුණා. ඒ වගේම නොයෙක් ආකාරයට උතුම් සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච වෙලාවේදීත් උන්වහන්සේට නොයෙක් ගැරහීම් සිද්ධ කළා. භික්ෂුන් වහන්සේලාට ගැරහීම් සිද්ධ කළා. ඒ නිසා පින්වත්නි මේ ගමන කියලා කියන්නේ අපි උඩුගම් බලා පිහිනන ගමනක් මේක. ඒ නිසා අපි අනුසෝතගාමී, පටිසෝතගාමී පිළිබඳව සඳහන් කරනවා. පල්ලෙහාට ගඟේ ගලාගෙන යන්න ලේසි. මේ කෙලෙස් ගංගාව තුළ මිනිස්සු ඒකට බැහැලා ඒක දිගේම ගමන් කරගෙන යන එක මිනිසුන් ලේසි කටයුත්තක්. ගරහන එක ලේසි කටයුත්තක්. ඔබ දන්නවා සමහර ලාවට භික්ෂුන් වහන්සේලාට නොයෙක් විදිහේ ගරහනවා. හැබැයි චීවරයට ගරහන්න ලේසි. ඒ චීවරේ දරාගෙන සතියක් දෙකක් මාසයක් පමණ කාලයක් හෝ ජීවත් වීම කියලා කියන එක කොයිතරම් දුෂ්කර කටයුත්තක්ද කියලා කියන එක ඔබ තේරුම් ගත යුතු වෙනවා. ඒ නිසා අපි කරන කටයුත්ත පිළිබඳව අපි නිවැරදිව අදිෂ්ඨානශීලී විදිහට හිටියට පස්සේ මේකට කිසි කෙනෙකුට ගරහන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබ ඔබේ ජීවිතයේ තුල තිබෙන ඒ විමුක්ති සහගත ස්වභාවයේ தත්ත්වය පින්වත්නි අපම දකින්න අවශ්‍ය වෙනවා. බලන්ට ලෞතර බුදුරජාණන් වහන්සේ මා මුලින් ඔබට දේශනා කරන්නට ඉදිච්ච කාරණාව තුළ සඳහන් කරපු කාරණාව. ඒ තමයි මජ්ක්‍ධිම නිකායේ ගෝපක මොග්ගල්ලාන සූත්‍රය. ගෝපක මොග්ගල්ලාන සූත්‍ර දේශනාවේදී ආනන්ද හාමුදුරුවෝ එක්තරා බමුණෙකුට සඳහන් කරන්නේ අපි පිළිසරණක් නැතුව ජීවත් වෙන අය නෙමෙයි. අපි ධර්මයේ තමයි අපේ ජීවිතයට පිළිසරණක් බවට පත් වෙලා තිබෙන්නේ. කොයි තරම්නම් වටිනා කාරණාවක්ද මෙතනදී මත කරලා පෙන්වන්නේ. ඔබ දන්නවා ජීවිතයේ සමහර වෙලාවට පිළිසරණක් නැතුව සංසාරයේ තුල මිනිස්සු අතරමං වෙලා ගමන් කරනවා. මේක භාග්‍යතුන් වහන්සේ ඔබට දේශනා කරන්න යෙදුනා මේ සංසාරයේ තුල ජීවත් වෙන මිනිස්සු සංසාරයේ අතරමං වෙලා අඬනවා, වැළපෙනවා, ශෝකයටපත් වෙනවා. එතකොට මේ සංසාරයේ තුල අඬන, වැළපෙන, ශෝකයටපත් වෙන මිනිස්සු Tamanගේ ජීවිතයේ තුල පින්වත්නි අපිට පේනවා අර මීයෝ කපලා දාලා තියෙන නූල් බෝලයක් වගේ අගක් මුලක් නැතුව මේ සංසාරය තුල ගමන් කරනවා. විවිධ පීඩාවන්ටපත් වෙනවා. මිනිස්සු Tamanගේ ජීවිතයේ තුල මේ ප්‍රශ්න, ගැටලු සහ නොයෙකුත් දේවල් ලියා ගැනීම සඳහා මිනිස්සු විවිධාකාර විදිහේ ක්‍රමෝපායන් පාවිච්චි කරනවා. ඒ නිසා සංසාරයේ තුල අතරමං වෙච්ච මිනිසුන්ට ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ ඊ타ත්ම වටිනාම දිව්‍ය ඖෂධයක් බවට පත් වෙනවා. ඒ දිව්‍ය ඖෂධයක් බවට පත් වෙන්නේ මෙත් වශයෙන්ම මේ ධර්මයේ තුල යම්කිසි ආකාරයකට Tamanගේ ජීවිතයේ තුල හිත පිහිටලා අදිෂ්ඨානශීලී විදියට කටයුතු කරන්නට පුළුවන් කෙනෙක් සිටිනවා නම් ඔහුට තමයි මේ ධර්මයේ තුල තියෙන විශිෂ්ට ස්වභාවය, ඒ අවබෝධය Tamanගේ ජීවිතයේ ශක්තිය ළඟා කරගන්නට පුළුවන්කමක් තියෙන්නේ. ඒ නිසා අපිට පේනවා පිහිටක් පිළිසරණක් නැහැයයි කියලා. ලෝකයේ තුල මිනිසු කියන විට භාග්‍යතුන් වහන්සේගේ ධර්මීය අනුගමනය කරන පිරිස සඳහන් කරන්නේ නෑ අපිට පිහිටක් පිළිසරණක් තියෙනවා. ඒකට අපි සමහර වෙලාවට අපි කියනවා ලෞතර බුදුහාමුදුර වඩින්න අපිට පිහිටක් පිළිසරණක් නෑ. අපි අතරමං වෙලා ඉන්නේ, අසරණ වෙලා ඉන්නේ. නෑ පින්වත්නි, තථාගතයන් වහන්සේගේ ධර්මයේ කියලා කියන කාරණාව අපිට ඉතාමත් හොඳින් තිබෙනවා. තථාගත ධර්මයේ ජීවමාන විදිහටම තියෙනවා. ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ නාත කරන ධර්ම තුල ඔබට සඳහන් කළේ ඔබ ඔබේ ජීවිතයේ අනාථයෙක් විදිහට ජීවත් වෙන්න එපා. මිනිස්සු ලෝකයේ තුල දුප්පත් වෙලා මිනිස්සු ඉපදෙන්න පුළුවන්, හැබැයි දුප්පත් වෙලා මැරෙන්න අවශ්‍ය නැහැ. ජීවිතේ ඔබ දුප්පත් වෙලා ඉපත් ලැබුවත් හැබැයි ඔබ අනාථයෙක් විදිහට මැරෙන්න අවශ්‍ය වන්නේ නැහැ. හේතුව මොකද? බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මේ ජීවිතයේ තුල ඕනෙම මිනිසෙකුට මේ ගෞතම බුද්ධ ශාසනයේදී ඊ타ත්ම අමාරුවෙන් අපි ලබාගත් මේ මනුෂ්‍ය ආත්මය තුල මේ තථාගත ධර්මයේ දැකීමේ ශක්තිය තිබෙනවා. ඔබ දන්නවා අක්කන සූත්‍ර දේශනාවේදී පැහැදිලි කොට වදාළේ අක්කන කියලා කියන්නේ අහිමි වීම කියලා කියන එක.
ලෝකයේ තථාගතයන් වහන්සේලා උත්පත්තිය ලැබලා මුළු මහත් ලෝකීය ඉන්න පිරිසට ධර්මයේ දේශනා කරන්නේ මිනිසුන්ගේ දුක නැති කිරීම සඳහා අවශ්‍ය කරන මාර්ගය. හැබැයි එහිම තථාගතයන් වහන්සේලා ලෝකයේ පහළ වෙලා මේ උතුම් මේ තථාගත ධර්මයේ දේශනා කළත් සමහර ඇත්තන්ට පින්වත්නි අපිට පේනවා ඒ ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනා ගුණයක් ඇත්තේ නැහැ. තාමත්ම දුෂ්කර පළාත් තුළ මිනිස් උත්පත්ති ලැබෙන പ്രേතාත්ම භාවයන් වල තිරිසංගත ආත්ම භාවයන් වල දීර්ඝ ආයුෂ තියෙන දිව්‍ය ලෝක ආත්මවල උත්පත්ති ලැබපු අයට මේ ධර්මයේ තුල තියෙන වටිනාකම පින්වත් තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒසා කාලයක නෙමෙයි ඔබ ජීවත් වෙන්නේ. ඔබ ජීවත් වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ජීවමානව සිටින කාල පරිච්ඡේදයක. යම් කිසි කෙනෙක් හිතනවා නම් කල්පනා කරනවා නම් රුවන්වැලි මහා සෑය ළඟට ගිහිල්ලා ද්‍රෝණියක් පමණ වූ ධාතුන් වහන්සේලා තැන්පත් කොට තිබෙන රුවන්වැලි මහා සෑයේ තුල භාග්‍යතුන් වහන්සේගේ ගුණයන් සිහිපත් කරමින් බුද්ධ රූපයක් Tamanගේ සිත් තුළ මවා ගන්න පුළුවන් නම් මේ රාත්‍රී කාලයේදී හොයවා ඕනෑම වෙලාවකදී ඕනෑම අවස්ථාවකදී සිතුවිලි ඇති කරගන්න පුළුවන් නම් පින්වත්නි අපිට පේනවා ඒ බුද්ධ ශාරීරියේ ජීවමානව Taman ඉදිරියේ වැඩ හිටිනවා යයි කියලා කියන හැඟීම ඇති කරගන්න පුළුවන්. එතකොට අපිට පේනවා අපේ ජීවිතයේ ලොකු පිහිටක් පිළිසරණක් තිබෙනවා. ඒ නිසා තථාගතයන් වහන්සේ නාත කරන ධර්ම තුළ සඳහන් කළේ මේ සද්ධර්මයේම ඔබට ඔබේ ජීවිතයට පිහිටක් පිළිසරණක් කොට ගන්නට, වීරිය ඇති කර ගන්නට, කල්යාණ මිත්‍රයන් හමු වෙන්න, ඒ වගේම ජීවිතයට කවරම දාක්වත් අහපු නැති ධර්මයේ නිර්මල වූ දහම තිබෙනවා නම් ඒ ධර්මය ඔබට ශ්‍රවණය කරන්නට කල්යාණ මිත්‍රයන් සොයාගෙන ඉලේ කටයුතු සිද්ධ කරන්න. අපි අනිත් පැත්තෙන් ගත්තොත් ජීවිතේටම කවරම දාක්වත් Tamanට කරගන්න බැරි විච්චි මහා පුණ්‍ය කටයුත්තක් තිබෙනවා නම් ඒ පුණ්‍ය කටයුත්ත පින්වත්නි ඕනෑම තැනකට ගිහිලා ඕනෑම දුෂ්කර ස්ථානයකට ගිහිලා ඒ කටයුතු සිදු කරගන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා සනාතනව ජීවත් වීමේ ක්‍රමය, ඒ කියන්නේ අපි අනාථ වෙන්නේ නැතුව සනාතනව ජීවත් වීමේ ක්‍රමය ලෞතර බුදුහාමුදුර අපට දේශනා කොට වදාලා. එයයි ආනන්ද හාමුදුරු අර ගෝපක මොග්ගල්ලාන සූත්‍ර දේශනාවේදී සඳහන් කරන්නේ අපිට පිහිටක් පිළිසරණක් නැතුව අපි ජීවත් වෙන්නේ නැහැ. අපිට තියෙනවා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ, තථාගතයන් වහන්සේගේ ධර්මයේ ඕනෑම වෙලාවකදී ඕනෑම අවස්ථාවකදී අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒක බලන්න දැන් Tamanගේ ජීවිතයට ධර්ම මාර්ගයට නිසියාකාර විදියට ගොනු කරගත්ත කෙනෙකුට කොට මේ ධර්මයේ ගැන හැම වෙලාවක් තුළදීම මානසිකාරයක් ඇති කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. දැන් මම ඊගයි සඳහන් කිල් ලෝකයේ ඉන්න සියලු දෙනාටම එකම ආකාරයකට එකම ස්වභාවිකයෙන් යුක්තව අපිට අපේ ජීවිතය මේ ධර්මයේ වඩන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඔබ දන්නවා කර්මස්ථාන ලබා දීමේදී පවා භාග්‍යතුන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාගේ ඒ ශ්‍රාවක පිරිස්වල මානසික ස්වභාවයේ தත්ත්වය දැනගෙන තමයි ඊට ගැළපෙන ආකාරයකට ඒ භාවනාවන්ට අවශ්‍ය කරන ඒ කර්මස්ථාන ලබා දීම සිද්ධ කළේ. ඒ නිසා පුජ්‍යල විවිධයි, මනස් විවිධයි, සාංශාරික වශයෙන් නොවුන්ගේ තිබිච්ච පැවැත්ම වෙනස්. උන්ගේ කර්මයේ වෙනස්. වෙනත්ම පෞල් පසුබිම් වල ජීවත් වෙන්නේ. ඒ නිසා අපි දන්නවා විහාරස්ථානයක පුංචි ස්වාමින් වහන්සේලා පවා සකස් කර ගැනීමේදී, පිළිල කර ගැනීමේදී අපි ඒ කටයුතු කරන නිසා ඉතාමත් හරි අපහසුයි. හේතුව මොකද? මේ එකම පවුලක එකම පිරිසක් නෙමෙයි. විවිධ තැන් වලින් විවිධ පෞල් පසුබිම් වලින් විවිධ කර්ම ශක්තියින් තිබෙන පිරිස තමයි ඒක රාශියලා සිටින්නේ. ඒ නිසා බුද්ධ ශාසනය කියලා කියන්නේ එවැනි දෙයක්ම තමයි. බුද්ධ ශාසනය කියලා කියන්නේ සියලු දෙනාම එකම පවුලක පිරිසක් නෙමෙයි. හැබැයි ශාසනයට ඇතුළත් වුණාට පස්සේ ඒ සියලු දෙනාම ආර්ය උතුමන් වහන්සේලා විදියට අපි හඳුන්වනවා. අර සිව් මහා ගංගාවන්ගෙන් මහා මුහුදට ජලය වැටෙනකොට ඒ ජලයේහි නම් ගොත් කියන්නේ නෑ මම අහවල් ගංගාවෙන් අපු ජලය කියලා. ඒ වගේම සියලුම ජලය මුහුදු ජලය කියනවා වගේ මේ ශාසනයට ඇතුළත් සියලුම භික්ෂුන් වහන්සේලා මොන පළාතකින් ආවත් මොන කුල ගෝත්‍රයකින් ආවත් කොයි තැනකින් ආවත් ඒ සියලු දෙනාම එකම නමකින් සඳහන් කරන්නේ ඒ තමයි බුද්ධ ශ්‍රාවකයන් කියලා කියන හැඟීම. ඒ නිසා මේ ශාසනයට ඇතුළත් වෙච්ච කෙනෙකුට මේ ධර්ම මාර්ගයේ වඩන්න පුළුවන්. ගිහියත්තන්ට තමන්ගේ ජීවිතය තුළ ධර්ම මාර්ගයේ වඩන්න පුළුවන්. ඒකට කිසිදු බාධාවක් ඇත්තේ නැහැ. තමන්ට ශක්තිය තිබෙනවා නම්, තමන්ගේ වීරිය තිබෙනවා නම්, සතිමත් භාවයේ තිබෙනවා නම්, තමන්ගේ ජීවිත තුළ වෙනසක් ඇති කරගන්න අවශ්‍යයි කියලා හිතනවා නම් මේ මහා කටුක ජීවිතය තුළ, වේදනාවන් මිදින ජීවිතය තුළ යම් කිසි ආකාරයකට සාධනීය වශයෙන් වෙනසක් අවශ්‍යයි කියලා හිතන කෙනෙක් ඉන්නවනම් ඒ ජීවිතයේ සමහර වෙලාවට වයසටම ගියපු කාල පරිච්ඡේදය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තරුණ වයසේදී, මැදි වයසේදී වෙන්න පුළුවන්. ඒ ඕනෙම කාල පරිච්ඡේදයකදී Tamanගේ ජීවිතේ වෙනසක් ඇති කරගන්න පුළුවන්.
ඒ නිසා තමයි බුදුහාමුදුරුව අපට මේ කියන මහා ගිනිගොඩකින් නිදහස් වීම සඳහා අවශ්‍ය කරන මාර්ගය සතර සතිපට්ඨාන දේශනාව තුළ අපිට දේශනා කරන්න යෙදුනේ. දැන් බලන්නකෝ අපි ගත්තට පස්සේ අපි භාවනාව ක්‍රමයේ විදිහට සඳහන් කරන දේවල් වලදී සමත භාවනාව සහ විදර්ශනා භාවනාව. ඇත්ත වශයෙන්ම සමත භාවනාවෙන් අපේ සිතේ එකඟ බවක් ඇති කරගන්නවා. මා සඳහන් කරන්නේ අපි හැම වෙලාවක් තුළදීම අපි උත්සාහ කරන්නේ අපේ කලබලකාරී ජීවිතයේ තුළ තියෙන තත්ත්වය නැති කරලා සිත තුළ යම්කිසි මානසික සංහිදියාවක් එකඟ බවක් ඇති කරගන්න. දැන් ඔබ තාමත්ම ලස්සනට අලංකාර විදියට යම් යම් කටයුතු සිදු කරනවා. අපි දන්නවා මේ වස් කාල පරිච්ඡේදය තුළ ගොඩාක් අපහසුකම් මැද්දේහි, ඊ타මත්ම අපහසුකම් මැද්දේහි යම් යම් දේවල් පුද පූජාවන් කටයුතු සිදු කරනවා. මේ කටයුතු කරගෙන යාමට ඊ타මත්ම අපහසුයි පින්වත්නි. ඊ타මත්ම මිල අධිකයි. ඔබ දන්නවා සමහරවිට මේ කාල පරිච්ඡේදය තුළ ශීවරයක් පූජා කර ගැනීම සඳහා අපිට වෙනදට වඩා රුපියල් 6000ක් 7000ක පමණ මුදලක් අපිට වියදම් කරන්න සිද්ධ වෙනවා. ඊ타මත්ම අපහසුයි. නමුත් සමහර ඇත්තන් ඊ타මත්ම අපහසුයෙන්වත් ඒ කටයුත්ත සිද්ධ කරනවා. සමහරත් දැන් රාත්‍රී කාලයේදී රෑ සමහරට දවස් ගණන් විවිධාකාර විදිහේ ගෙත්තම් සිද්ධ කරනවා. නොයෙක් කටයුතු සිද්ධ කරනවා. ඒ සියල්ලක් තුළදීම පින්වත්නි අපි සිද්ධ කරන්නේ අපේ චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගෙන. ඔබ මලක් කැඩුවත්, චීවරයක් සකස් කළත්, ඔබ කිසියම් කටයුත්තක් සිදු කළත් ඒ හැම ඉදිකටු නූලක් ගානීම ඔබේ සිත තුළ ඇති වෙන්නේම මෙය මම බුදුරජාණන් වහන්සේ තෙරුවන් පිළිබඳව අප්‍රමාණ ගුණයකින් සිද්ධ කරනවා යයි කියලා කියන හැඟීමමයි. ඒතකොට බලන්න දැන් අපේ සිත සංසුන් කරගන්න පුළුවන් වැඩපිළිවෙලක් තිබෙනවා. දැන් අපි හැම වෙලාවක් තුළදීම අවිජ්ජා දෝමනසන් කියලා කියන ආකාරයකට පංච නීවරණයන්ට යටත් වෙලා හැම වෙලාවෙම අපේ සිත් තුළ කාමයේ, රාගයේ, දේශයේ මේ නොයිකුත් දේවල් නැති වෙලා අපි පීඩාවටපත් වෙනකොට අපි යම්කිසි යහපත් වූ ක්‍රියාවකට ඔබේ සිත යොමු කරගත්තට පස්සේ ඒ යොමු කර ගැනීමේදීම අපිට පේනවා ඔබේ සිත තුළ විශාල වශයෙන් සංසුන් බවක් ඇති වෙනවා. ඒ නිසා අපිට පේනවා අපේ ජීවිතය තුළ සමත භාවනාවකට සිත යොමු කරගත්තට පස්සේ ආනාපාන සතියකින් අපි පටන් ගන්න අපේ ක්‍රියාව දිගටම සිද්ධ කළාට පස්සේ අපේ සමාධි සාගත ස්වභාවයන්ට ඇති කරගෙන ඔබේ සිත ඉතාමත්ම ඉහළ තලයකට ඇති කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. දැන් විදර්ශනා භාවනාව කියලා කියන්නේ අත් වශයෙන්ම ලෝකයේ තියෙන යථා තත්ත්වයේ ඇති කර ගැනීම සඳහා, ඒ අවබෝධය ඇති කර ගැනීම සඳහා නුවණ වැඩෙන භාවනා වැඩ පිළිවෙලක්. ඒ නිසා කෙලෙස් තුනි විලා ගිහිල්ලා සෝතාපට්ටි ආදී මාර්ගවලින් අපේ සිත ඵලයන්ටපත් වෙලා සිත සියලු කෙලෙස් වලින් නිදහස් වෙලා අපේ ජීවිතය තුළ රහත් ඵලයටපත් වෙන්න පුළුවන්කමක් තිබෙනවා. මේ මඟ දෙකක් අපිට තිබෙන්නේ. එතකොට අපි කරන හැම ශාසනික පුද පූජාව ක්‍රියාවක්ම පින්වත්නි අවසානයේදී අපි ඵලයේ බවට පත් කරගන්න අවශ්‍ය වෙන්නේ අර සෝවාන් මඟඵල වලින් උතුම් නිවන ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒ නිසා මේ සංසාරයේ තුල එක තැනකදී මේක අපි පුහුණු පුරුකලා වෙන්න පුළුවන්. තව ආත්ම ගණනාවක් සමහරට අපට අපේ ජීවිතය තුල යන්න සිද්ධ වෙනවා. ඒතර මේ යන ගමන තුල ඔබ මේ ධර්ම මාර්ගයේ සිත් තුල ඊ타මත්ම හොඳින් වඩලා තිබෙනවා නම් අපිට පේනවා ඒ ගමන Tamanට ඊ타මත්ම ලේසියෙන් පහසුවෙන් කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. දැන් අපි දන්නවා අපේ සාමාන්‍ය ජීවිතය තුළ අපි කතා කරන්නේ පලිබෝධ විදිහට සඳහන් කරනවා. පලිබෝධ කියලා කියන්නේ අත් වශයෙන්ම යම් කිසි ආකාරයක Tamanගේ ජීවිතේට පීඩාකාරී විදියට බලපාන දේවල්. දැන් බලන්න ඔබ සාමාන්‍ය ජීවිතයක් ගත කරන විට ඒ ජීවිතය තුළ මේ වටපිටාවේ පරිසරය සහ ඔබ බද්ධ වෙලා තියෙන දේවල් සියල්ලම බලනකොට ඔබට පේනවා අපි ලොකු බැඳීම් සහගත ස්වභාවයකට යටත් වෙලා එක්තරා ආකාරයකට මානසික වශයෙන් සිරකරුවන් බවට පත් වෙලා ඒ සිරගින් නිදහස් වීම සඳහා අපිට විශාල දුෂ්කර කටයුත්තක් සිදු කරන්න වෙලා තිබෙනවා. ඒත් අපිට පේනවා අපි භාවනාව පිළිබඳව සඳහන් කරන විට අපේ ජීවිතය තුළින් අපි දුරු කරන්න අවශ්‍ය කරන කාරණාවන් තිබෙනවා. දස පරිබෝධ විදිහට සඳහන් කරනවා. එතකොට අපේ සිත යම්කිසි චිත්ත ස්වභාවයක් සමාධියක් ඇති කරගන්න අවශ්‍ය නම් ඒ චිත්ත ස්වභාවය ඇති කරගන්න අවශ්‍ය වෙන පිරිස මේ දස පරිබෝධ ඉතාමත් හොඳින් හඳුනා ගන්න ඕනේ. එතකොට අපි කරන්නේම සමහර වෙලාවට මේ පරිබෝධ ටික අපි හඳුනා ගන්නේ නැතුව ඒ පරිභෝග වලටම අපේ හිත ජීවිතේ යොමු කරලා ඒමත් මේ ජීවිතේ ගත කරනවා මිසක එතනින් අපි වෙනස් වෙන්න උත්සාහ කරන්නේ නැහැ. දැන් බලන්න අපි කියන්නේ ආවාස කියලා කියනවා, කුල කියලා කියනවා, ලාභ කියලා කියනවා, ඝන, කර්මාන්ත, ගමන්, ඥාති, ආබාධ, ග්‍රන්ථ පරිභෝජන. මේ ඔක්කොම අපිට පේනවා අපි තියෙන බැඳීම් සහගත ස්වභාවයන්. දැන් ආවාස කියලා කියන්නේ අත් වශයෙන්ම අපි ජීවත් වෙන තැන, ස්ථානෙ. දැන් ඒතකොට Taman ජීවත් වෙන පරිසරයේ තුල විශාල වශයෙන් බඩු බහඬ පුරවාගෙන සමහර අපි දන්නා සමහර ඇත්තන්ගේ ගෙවල් දොරවල් ඇතුලේහි කාමර වහලා නොයේක ආකාරයේ බඩු මුට්ටු පුරවලා ඊට පස්සේ ඒවා සතියකට දෙකකට සැරයක් මාසයකට වතාවක් ඒවා අරිනවා බලනවා අයේ සුද්ධ පවිත්‍ර කරනවා අය වහලා දානවා
එතකොට මේවා මහා Tamanට මහා වදයක් බවට පත් වෙනවා. දැන් අර හිස් වෙච්ච මිනිසුන්ගේ ජීවිතය තුළ එහෙම නැත්නම් පරිසරයේ හිස් වුණාට පස්සේ Tamanගේ මනසටත් ලොකු හිස් බවක් දැනෙනවා. දැන් අපි දන්නවද නූතන ලෝකයේ තුළ ගෙවල් දොරවල් සකස් කර ගැනීමේදී පවා විශාල කාමර ප්‍රමාණයක් ගන්නවට වඩා හිස් අවකාශයක් ගන්නවා. ඒ ගෘහ නිර්මාණ ශිල්පීන්. ඇයි හේතුව? මොකද මිනිසුන්ගේ ජීවිතය තුළ මේ මානසික වශයෙන් ලොකු පීඩාවකටපත් වෙලා විශාල වශයෙන් ඇලීම් සහගත ස්වභාවයක් තිබෙනවා. ඒ නිසා ගයක් ඇතුළට යනකොට ගේ ඇතුළේහි යම්කිසි ආකාරයක පිරිසුදු බවක් වගේම නිදහස් බවක් අවශ්‍ය වෙනවා. එතකොට අපි හැම තැනකම නොයේක ආකාරي ඔබ ජීවත් වෙන තැන ඔබේ කාමරේ වෙන්න පුළුවන්. බඩු මුට්ටු පුරවාගෙන ඒව සකස් කරගෙන ඒවත් එක්ක අපි ජීවිතය ගත කරන්න ගියාට පස්සේ අර හිත නිදහස් වෙන්නේ නැහැ. ඒ නිසා නීවරණ ධර්ම වලට නිවන වහන ඒ ක්ලේශ ධර්මයන්ට නිතරම ඔබේ හිතට වද දීමක් සිද්ධ කරනවා. අපි දන්නවා අපේ රටේ සමහර වෙලාවට බොහොම සත්පුරුෂ ගුණගරුක පිරිස ජීවිතේ වයසට ගියාට පස්සේ Tamanගේ සියලු දේවල් අපි අත්හැරලා දානවා. ඒ අත්හැරලා දාලා Tamanගේ මනස නිදහස් කරගන්නවා. ඒ නිදහස් කරගත්ත මනස තුල Tamanට පුදුමාකාර විදිහේ සෝදායි තත්වයක් තිබෙනවා. අපි දන්නවා කුල කියලා කියන්නේ අපේ නෑදෑ පිරිස. ඉතින් අපි බොහෝ වෙලාවට අපේ ජීවිතය තුළ අපේ කුල සම්බන්ධතා තිබෙනවා. හැබැයි මේක බාධකයක් විතර තමයි මේ ධර්මයේ තුළ පෙන්වුම් කරන්නේ. එතකොට මේ කුල ඥාති සම්බන්ධතා ඇති කර ගැනීම Tamanගේ ජීවිතේ එක්තරා ආකාරයක ශක්තියක් වෙන්න පුළුවන්. තව පැත්තකින් ඒක එක්තරා ආකාරයකට කරදරයක් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා අපි අර ඒ අය සියලු දෙනාම ඈත් කරනවා කියලා කියන කාරණාව නෙමෙයි මම අදහස් කරන්නේ. මෙතනදී Taman භාවනාවකට Tamanගේ හිත යොමු කරගන්න අවශ්‍ය නම් Tamanට නිදහසේ කොහේ ගිහිල්ලා භාවනා කරන්න අවශ්‍ය නම් මේ තියෙන ආවාස කුල ලාභ පිරිසක් ජීවත් වෙන එක ගමන් බිම යන ඒවා නොඑක් කර්මාන්ත ඥාති මිත්‍රාදීන් බලන්න යන ඒවා මේ ඔක්කොම ටික අපි මොහොතකට අපි අමතක කරන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි අපිට පේනවා මේ ශාසන ඉතිහාසයේ තුල ජීවත් වෙච්ච බොහෝ භික්ෂුන් වහන්සේලා අරඤ්‍යගතව රුක්ක මූලගතව ශුන්‍යාගාරගතව ඒ විදිහට මේ ගස් සහ ඒ වගේම ජනශූන්‍ය ප්‍රදේශවලට ගිහිල්ලා Tamanගේ හිත කර්මස්ථානයක යොදාගෙන බණ භාවනාවලට පුරුදු වෙලා තිබෙන්නේ. මොකද හේතුව බාහිර පරිසරය විසින් Tamanගේ මනසට ලොකු බලපෑමක් ඇති කරනවා. දැන් අපි දන්න සමහර ඇත්තන් Tamanගේ නිවස තුළ ජීවත් වෙන්නේ තනියම. සමහරලා Tamanගේ දරුමල්ලෝ ඈත පළාත් වල ජීවත් වෙන්නේ. විදේශ රටවල ජීවත් වෙන්නේ. ඒතර ඔබ තනියම උදකලා වෙලා ඔබේ නිවස ජීවත් වෙනවා. එතකොට බලන්න Tamanට කොච්චර වටිනා අවස්ථාවක් උදා වෙලා තියෙන්නේ කියලා. සමහර ඇත්තන් හිතනවා කල්පනා කරනවා මට දරුමල්ලු ළඟ නැහැ, මගේ මුණුබුරෝ මිනිබිරියෝ නැහැ. ඒ අය ඔක්කොම ඈතට ගිහිල්ලා ඉන්නේ, මං තනියමලා ඉන්නේ, හුදකලා ඉන්නේ, මට කාත් කවුරුවත් නැහැ. පින්නත්නි ඔය තමයි ඔබේ ජීවිතයේ තියෙන ස්වර්ණමය අවස්ථාව. ඒ තමයි ඔබට ඔබේ ජීවිතයට ළඟා කරලා දීලා තියෙන හොඳම අවස්ථාව. ඇයි? මේ අනිකුත් සියලු දේවල් ළඟපාත තියෙනකොට ගොඩාක් බැඳීම් වැඩි, බාධක තත්ත්වයන් වැඩි. ඒ නිසා ඔබට නිදහස් වීම සඳහා අවශ්‍ය කරන හොඳට මඟ තිබෙනවා. අපි මේ සියල්ලම අමතක කරලා පින්නත්නි Tamanගේ හිත චිත්ත සමාධියක් ඇති කරගෙන සමතව විදර්ශනා භාවනාවකට හිත යොමු කරගෙන, විශේෂයෙන් මා මුලින් සඳහන් කරන්නේ සමත භාවනාවකට Tamanගේ හිත යොමු කරගෙන ආනාපාන සතිය Tamanගේ සිත් තුළ වඩගෙන ඒ ක්‍රමයේ දිගටම පුරුදු කරගෙන යන්න පුළුවන් නම් ඔබට පුදුමාකාර විදිහේ සුවදායි තත්ත්වයක් තිබෙන්නේ. අපේ ඥාති හිතවත් දරුමල්ලු සියලු දෙනාම අපේ කියලා අපි හිතන්නේ කල්පනා කරන්නේ. නමුත් අපිට පේනවා පරමාර්ථ ධර්මයට යනකොට එහෙම දෙයක් අපිට ඇත්තේ නැහැ. අපි මේ සියලු දෙනාම වෙනස් වෙනවා. ඒ සියලු දෙනා මත්තල දාලා මට යන්න සිද්ධ වෙනවා. ඒ කියන මානසික ස්වභාවයේ මනෝභාවය ඔබට ඇති කර ගන්නට පුළුවන්කමක් තිබෙනවා නම් පින්වත්නි, ඒ කොච්චර වටිනා කාරණාවක් බවට පත් වෙනවද? එතකොට යම් කිසි ආකාරයකට අපිට අපේ ජීවිතය තුළ ඇති කරගන්න මේ අවබෝධය තුළ බොහෝ දේවල් ජීවිතය තුළ වෙනස් කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා අපි දන්නවා අද දේශනාව සඳහා ප්‍රධාන වශයෙන්ම අපි මාතෘකාව ඔබට පත්වනේම මේ දින කීපේ පුරාවටම රුවන්වැලි සෑය සහ අනිකුත් ස්ථානවලට කරන විවිධ පුදු පූජාවන් පිළිබඳව සමහර කෙනෙක් බලන දකින දෘෂ්ටිය, එහෙම නැත්නම් ඒවා විවේචන ලක් කිරීම, ඒවා ගැන කිසි කෙනෙක් සැලකිල්ලට අපි භාජනය කළ යුතු වන්නේ නැහැ. අපි නිවැරදි මාර්ගය තුළ ඉඳගෙන ශ්‍රද්ධාව පිහිටවාගෙන අපි කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. හැබැයි ඔබ ඒ කරන හැම කටයුත්තකදී මතක තියාගන්න දිවි ලෝකී යන්නවත්, එහෙම නැත්නම් වෙනත් තැනක යන්නවත්, ඊළඟ ආත්ම භාවයේදී ලොකු ගයක් දොරක් හදා ගන්නවත් කියලා කියන ඒ ලෞකික සහ තෘෂ්ණාව වැඩෙන ප්‍රාර්ථනාවකට යන්න එපා. ඔබ උත්සාහවත් යුතු වන්නේ මේ විඳින දුක. ඔබ දන්නවා මේ විඳින දුක කොයිතරම් දුකක්ද කියලා. ඔබට ඇති වෙන ලෙඩ දුක් කොච්චරද? එයින් ඔබ කොච්චර පීඩාවටපත් වෙනවද? ඒ නිසා මේ දුකින් නිදහස් වීම සඳහා අවශ්‍ය කරන මඟ තමයි මට පහළ වෙන්න අවශ්‍ය වෙන්නේ. ඒ සඳහා අවශ්‍ය කරන අවබෝධය ඇති කර ගැනීම සඳහා ප්‍රඥාව තමයි ළඟා කරගන්න ඕනේ කියලා කියන්නේ මේ කියන අදිෂ්ඨානය ඇති කරගත්තොත් මං හිතන්නේ ඔබට ඔබේ ජීවිතයට වඩාත් හොඳ සාර්ථක සුවබර ජීවිතයක් ගත කරන්න පුළුවන්.
එනි සබ සියලු දෙනාටම තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් යහපතක් වේවා. මේ වස් කාල පරිච්ඡේදය තුළ ඔබ නොයෙකුත් විහාරස්ථාන වල කරන සියලුම කටයුතු වලට අපි පින් දෙනවා. ඒ වගේම අපේ විහාරස්ථාන පිළිබඳවත් යම් කිසි ආකාරයක උදව් උපකාර කරමින් දන්පැන් පූජා කරන ඔබ සියලු දෙනාටමත් මේ වෙලාවේදී අපි නැවත නැවතත් පුණ්‍ය අනුමෝදනා කරන්න කැමැතියි. අදත් නිත්‍රාවක පින්වත් ඔබට මේ උතුම් තථාගත ධර්මයේ මුළු මහත් ලෝකෙටම සංවිධානය කිරීම සඳහා තමන්ගේ පින්බර දායකත්වය ලබා දුන්නා. මියගිය පී සැයිලින් මෑණියන්ගේ දූදරු පිරිස, බෑනා, ලේලිවරු, මුණුබුරු, මිනිබිරියන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින් මිට වසරකට පෙර අභාව ප්‍රාප්ත වූ පැපිලියාවල වේරහැර අංක 39 නිවසේ විසූ පී සැයිලින් මෑණියන්ට පින් අනුමෝදන් කිරීම සඳහා තමයි අද දායකත්වය ලබා දෙලා තිබෙන්නේ. දැනට වසර 19කට පෙර අභාව ප්‍රාප්ත වූ ආගිරිස් කුමාරසිංහ පියාණන්ට, ජයතිලක කුමාරසිංහ සොවිරාට සහ එච් චන්ද්‍රරත්න මස්සිනාට පින් අනුමෝදන් කිරීමටත්, දේශකයන්න් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කළා වූ සියලු ලෝකවාසී ජනතාවටත් නිත් කාර්ය මණ්ඩලයටත් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. සුජීවත් සිටින සහෝදර සහෝදරයන් සියලු දෙනාටමත් දෙපාර්ශ්වයේ සියලු නෑදෑ හිත මිත්‍රන්ට නිරෝගී සුවයත් චිරජීවනයත් ප්‍රාර්ථනා කරනවා. අද දායකත්වයේ දරන දූදරු පිරිස, බෑනා, ලේලීවරු, මුණුබුරු සහ මිනිබිරියන් සියලු දෙනා විසින් මේ උතුම් දේශනාව සඳහා දායකත්වයේ දරපු පින්වත් ඔබටත් මේ තථාගත ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම නිදුක් වේවා, නිරෝගී වේවා, චිරජීවන ලැබේවා. ඔබට මේ ගැඹුරු ධර්මයේ අවබෝධ කරගන්නට ප්‍රඥාවම පහළ වේවා. මේ උතුම් ගෞතම බුදු සාසනයේදීම චතුරාරි සත්‍ය ධර්මීය අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ දේශනාව සඳහා දායකත්වයේ දරපු පින්නතුන්ගේ පරම්පරානුගත මිය ගිහින් ඉන්න සියලු ඥාති වර්ගයාට පින් අනුමෝදන් වේවා. මේ උතුම් තථාගත ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබගේ පවුල්වල මිය ගිහින් ඉන්න සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරලා ධර්මයේ sannivedana කළ පවත්ව දල සියලු ස්වාමින් වහන්සේලාට පින් අනුමෝදන් වේවා. මේ පින් බලෙන් හැමදෙනාමත් උතුම් නිවනින් සැනසීමටපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු කතරගම සමන් විභීෂණ ආදී සීල් මල්පේ සාක්‍ය මහේසාක්‍ය දෙවියන්ටත් මිය ගියා වූ සියලු දෙනාටමත් අපි හැමදෙනාමත් පතන බෝධියකින් නිවනින් සැනසීමටපත් වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤම් තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤම් තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤම් තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.